මෙය ඊටම සත්‍ය සිදුවීම් මාලාවක් වන අතර ප්‍රබන්ධයක් හෝ නිර්මාණයක් නොවන බව තරයේ සිහිපත් කර සිටිමි. විශ්වාස කරනවුන්ට විශ්වාස කිරීමටද අවිශ්වාස කරන අයට අවිශ්වාස කිරීමටද නිදහස ඇත. නමුත් මෙය 21 වන සතවර්ෂයේ මා විසින් යෙදෙන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලිතොවිල් ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ සම්බන්ධව කටයුතු කරන විට සිදුවුණු ඉතා අද්භූත සිදුවීමක අන්ධහැරයකි. මේ සිද්ධියට මුහුණ දුන් සියලුම දෙනා තවමත් ජීවතුන් අතර ඇත. හොඳයි. ඉතින් මේ සිදුවීම සිද්ධ වෙලා දැනට අවුරුද්දක්වත් ගෙවුන්නේ නැහැ. අපේ ඇදුරු හයා මිත්‍රයන් කණ්ඩායමක් දරුණු අමනුෂ්‍ය දෝෂයක් එක්ක කොඩි විනයක් තිබුණු නිවසක තොවිලයකට ගිය අවස්ථාවක තමයි අපි මේ සිද්ධියට මුහුණ දුන්නේ. අපි ඇදුරුකම් කරන්න අරගෙන සාමාන්‍ය දිග කාලයක් වෙනවා. ඒ අතරේ විවිධ මාරක අමනුෂ්‍යයන්, විවිධ බලවේගයන්, විවිධ භයානක සිදුවීම් වලට අපි කිට්ටුවෙන් මුහුණ දීලා තියෙනවා. මුල් කාලේ පොඩි චකිතයක් බයක් තිබුණත් ටික ටික ඒ දේවල් ගෙවිලා ගියේ නිතරම මේ දේවල් එක්ක අපි ගැටෙන නිසායි. දවසක් අපිට යන්න සිද්ධ වෙලා තිබ්බා ලොකු තොවිලයකට බුත්තල ප්‍රදේශයේ. වැඩේ තරම අපි දැනගෙන හිටියා. ඒ වෙද්දී අපි ඒ භූමි පරීක්ෂා කරලා සියලු ශාස්ත්‍රවලින් හෙතන භූමිය බලපු නිසා. ඒ ගෙදර පෞරාණික ගෙදරක්. ඒ වෙද්දී ඒ ගෙදර හිටියේ මම දන්න විදිහට 4 වෙනි පරම්පරාවේ කට්ටිය. අක්කර 5ක විතර ලොකු වත්තක් එක්ක ගෙදර තිබුණේ හරි මැදට වෙන්න. මේ ගෙදර තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි පරම්පරා ගානක විනයක් එක්ක දරුණු මළගිය බලවේගයන්ගේ දෝෂ මුල් බැහැලා තිබීම. ඉතින් අපි මේ වැඩේ කරන්න කලින් ඒ ගෙදර තොවිල් කැපිලි ශාන්ත කර්ම බර ගානක් කරලා තිබුණා. ඒ මිනිසුන් හොඳටම හඩියටම වැඩිලා තිබුණේ. ඒ මදිවට ඉන්නවත් බෑ ඒ ගෙදර. ඒ තරම් අමනුෂ්‍යයන්ගේ අතවරවලට හොවුන් ලක් වෙලා තිබුණා. මිනිස්සෙක්ට වසන්න බැරි තැනක් කිව්වොත් මම හරි. සුපුරුදු විදියටම නවරත්න දිලා කපු මහත්තයා ෂාන් ඇතුරුතුමා සුද්දා එක්ක තව අලුත් මල්ලි කෙනෙකුත් වැඩේට ගියා. සාමාන්‍යයෙන් ශාන්ති කර්මයට දවසකට කලින් අපි ඒ භූමියට යනවා. ඒ අවශ්‍ය තටුගොඩු ජහන් පිදේනි හදාගන්නටත් අවශ්‍ය තීන්දු ජීවම් බඩු කල්තියා ජීවම් කරගන්නටත් තියෙන පහසුව නිසයි. අපි යන්න කලින් උවමන ආම්පන්න බඩු බාහිරාදිය ගෙදර කට්ටිය කලින්ම ලෑස්ති කරගන්නයි අපි කියලා තිබුණේ. ඉතින් වැඩේ කරන්න කලින් දවසේ හදාගන්න සේරමත් හදාගෙන ආයුධ ජීවම් බාණ්ඩ ඇතුළු සියලු දේ අරන් අපි මෙහෙන් යන්න පිටත් වුණා. හවස 4ට විතර. කොහොම හරි අපි ටිකේ ගෙදරට යද්දී රෑ 7 වෙලා තිබුණා. මා පාරෙන් අතුරු පාරකට දාලා ඇතුළටම ගියා. ගස්වලින් වටවෙච්ච පාරක ටික ටික ගම ඇතුළට යද්දී තිබ්බ සංකීර්ණකම නැත්තටම නැති වෙලා ගම් පරිසරයකටම ආවා. ටිකක් කළුවර වැටිලා තිබ්බ නිසා ලොකු පැහැදිලිකමක් වටපිටාවේ තිබුණේ නැහැ. ඉතින් අපි විශාල භූමියකින් සමන්විත වෙච්ච ඒ නිවෙස් මායිමට ගියා. අපි සාමාන්‍යයෙන් අමනුෂ්‍ය දෝෂ වින බන්ධන තිබෙන භූමියකට යද්දී
දෙහිගෙඩි 4ක් හෝ 8ක් කලින් ජීවම් කරගෙන එනවා. වත්තේ මායිම් වල සීමා කරලා ඒවා වලදාන්න. ඒක අපි භූමියට අඩිය ගහන්න කලින් කරනවා. ඒ දේ කරන්නේ වත්තේ ඇතුලේ ඉන්න අමනුෂ්‍ය බලවේග, යක්ෂ බලවේග. අපි තොවිලය පටන් ගන්න කලින් භූමියෙන් පිටතට පැන ගියොත් අල්ලගන්න, හිර කරගන්න බෑ. හේයින් පලක් නොවෙන නිසා තොවිලේ ඉවර කරනකල් ඔවුන්ව ඇතුළට හිර කරගන්නා පිටතින් තරහ ඇදුරන් කරන සමහරක් අනවින ක්‍රියාවලින් බේරෙන්න තමයි මේ දේ කරන්නේ. ඉතින් ඒ දෙහි ටිකත් ගෙදරයිට කතා කරලා වලදාන්න දීලා වලදාලා ඉවර වුණ ගමන් අපි විශාල වත්ත ඇතුළට ගියා. උවමනා බඩු ටිකත් අරගෙන. ඒ ගෙදර ඒ වෙද්දි ගොඩාක් පාළු වෙලා තිබ්බේ. ගේ ඇතුළට යද්දී නිකන් කවුරු හරි පිරිසක් අපිව ප්‍රතික්ෂේප කරනා වගේ ගතියක් අපි හැමෝටම දැනිලා තිබුණා. කොහොම වුණත් හොඳ සෙල්ලමක් තියෙන බව ගෙදරට ඇතුල් වෙද්දිම ෂාන් අයියා කිව්වා. ඇතුළට ගිහින් අපේ බඩුවේම අස් කළා තියලා ටික වෙලාවක් ඉඳගෙන කයියකේම ගාගෙන හිටියා. මේ ගෙදර හිටියේ වයසක ගෑනු කෙනෙකුයි, එයාගේ පුතයි, පුතාගේ නෝනයි, මෙයාලගේ දරුවෝ 3 දෙනයි. අපි ඉඳගෙන ඉද්දී ගෙදර අය අපිට තේ ගෙනල්ලා දුන්නා. තේ එකත් බොන ගමන් අපි ඒ වෙලාවේ වැඩ සැලසුම ගැන කතා කරන්න පටන් ගත්තා. ටික වෙලාවක් යන්නේ නැති අමුතු දුර්ගන්ධයක් හෙන්න ගත්තා අපිට නොදැනීම. ඒක එන්න වැඩි වුණා. සාමාන්‍යයෙන් අපි තොයිල් වැඩවලට යද්දී මෙවැනි සිදුවීම් සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා වැඩිය නොහිතා පාඩුවේ හිටියා. එන්න ගඳ වැඩි වෙන්න ගත්තේ අපිට තියා සතෙක්ටවත් නහයක් තියාගෙන ඉන්න බැරි වෙන ගානටයි. ඒක තනි කර වැසිකිලි වලක් කැඩුව වගේ ගඳකට සමානයි. කොහොම හරි ඉවසගෙන හිටියත් බැරිම තැන ෂාන් අයියයි දිලයි එළියට ගියා. ඒ ගඳ උහුල ගන්නම බැරි තැන. කොහොමත් දෙහි වලදාලා සීමා කරගත්තට පස්සේ ඇතුළට හිරවුණු අමනුෂ්‍ය බලවේගවල මේ වගේ ක්‍රියාකලාප සාමාන්‍ය දෙයක්. කොහොම හරි බාධා කරලා වැඩේ නතර කරවන්නම තමයි උන් බලන්නේ. හෙටින් පස්සේ නැටිලි රැගිලි ඉවරයින කියලා මම හිතාගෙන තොවිලේට අවශ්‍ය පිදේනි මල් යහන් තටු හදන්න පටන් ගත්තා. අනිත් අයත් එකතු කරගෙනම ටික වෙලාවක් යද්දී අර ගඳ ටික නැති වෙලා ගියා. තටු ගොඩු හදන ගමන් අපි කට්ටිය බුලත් ඊට හපහපා කතා කර වැඩ ටික කරගෙන ගියා. වැඩ කරන වෙලාවේ වැලිය හුරු වහලට ගහන සද්දේ, පොල් ගස්වල අතු වැටෙන සද්දේ, බල්ලෝ වත්තමයි මේ බුරණ සද්දේ නිතර ඇහුණා. ගෙදර අය අපිට සැරින් සැරේ කහටවත් කර ගෙනත් දුන්නේ නිදිමත නැතිවෙන්නත් එක්කමයි. කෙනෙක් ගොක් කපනවා, කෙනෙක් තටු බඳිනවා. ඔහොම වැඩ අතරතුරේදී මම එළියට ගියා කට සෝද ගන්න කියලා. වතුර ටැප් එකට ගෙදරින් ටිකක් දුර යන්න ඕනි. මම කෙලින්ම වතුර ටැප් එක ළඟට ගිහින් කට සෝද ගත්තා. මේ වත්තමයි මේ අවසාන වෙන තැන දොළ පාරක් ගලාගෙන යනවා. මහා ඈතකත් නෙවෙයි, සාමාන්‍ය දුරකට වෙන්න. ඒ වතුර සද්දේ හොඳට ගෙදර දිහාවට ඇහෙනවා. ඉතින් ඒ සද්දෙත් අහගෙන කට හොදගෙන අනිත් පැත්ත හැරිලා එන්න හදද්දී සැකේට මම වත්ත මායිම දිහා බැලුවා. කළු ඡායාවක් වත්ත මායිම දිහාවේ ඇවිදගෙන යනවා. හරි කෙලින්
අනිත් මායිමට. ඒත් එහෙම්මම ඒ රූපය හොයා ගන්න නැති වුණා. මම ඒ ගැන නොහිතා ආපහු ගේ ඇතුළට ගියා. ඉතින් කතාවෙන් කතාව තටු 3-4ක් ගහලා ප්‍රධාන මල්යහනත් ගහලිවර වුණා. ඉතින් අනිත් පහුවදා දවසටත් වැඩ තියෙන නිසා මේ වැඩ ටික නිමා කරපු අපි නිදා ගන්න ලෑස්ති වුණා. ඒ වෙද්දී ගෙදර අය අපිට සාලේක තියෙන ලොකු කාමරයක්, තව ඊට එහා පැත්තේ කාමරයකුත් අපිට නිදාගන්න හදලා තිබුණා. ඒත් කාමර දෙකක් මොකද කියලා අර සාලයත් එක්ක තියෙන ලොකු කාමරේ අපි 6 දෙනාම නිදාගන්න ගියා. ඒ කාමරේ ටිකක් ලොකු කාමරයක්. ඉතින් ලොකු ඇඳක් තිබුණා. කට්ටියටම ඒ කැඳේ නිදාගන්න බැරි නිසා සුද්දා ශාන්නය කර මල්ලි ඇඳේ නිදාගත්තා. මමයි නවෙයි දිලයි බිම පැදුරක් දාලා කොට දාලා ඇඳ ළඟම පල්ලෙහින් නිදාගන්න හදාගත්තා. කට්ටියම හාන්සි වෙලා ලයිට් එහෙම නිවලා ඇවිත් ටික වෙලාවක් හෙට දවසේ වෙන දේවල් ගැන කතා කර කර හිටියා. නිින්ද ගිහින් දිවුනේ අර මල්ලිට විතරයි. ගේ එළිය පැත්තෙන් කකුල් ඇද ඇද යන අඩි සද්දයක් හිමීට ඇහෙන්න ගත්තා. අපි කට්ටියම කටවල් වහගත්තා. හොඳට ඒ සද්දෙට කන් දීගෙන හිටියා. ඒ අඩි සද්දය ටික ටික වැඩි වෙලා එහෙම්මම නැති වෙලා ගියා. ඒ මල්ලි අර සද්දය වුණද? උබං ගණන් ගන්න එපා, නිදාගනි. ඉතින් අපි කට්ටියම නිදාගත්තා. ටික වෙලාවක් නිදාගෙන හිටපු මගේ පිට දිහාට අතක් වැදුනා. මං එහෙමම නැගිට්ටා. බලනකොට නවේ අයියා එක අතකින් බෙල්ල අල්ලගෙන අනිත් අත උඩට උස්සගෙන කෑ ගහනවා. හරියට කවුරු හරි බෙල්ල තද කරගෙන වගේ. ඒත් හඬක් පිට වුණේ නෑ. ෂණිකයකින් මම මිනිහව හැරෙව්වා. අනිත් සෙට් එකත් ඇහැරුණා. නවේ අයියා දාඩිය දාගෙන කෙල්ලින්ම වාඩි වුණා. මොකද බං උනේ? අම්මා දන්නේ මල්ලි කවුද මගේ බෙල්ල මිරිකුව බං? ගෑණියෙක්. හරි බං. දැන් ඔක අමතක කරපන්. දැන් නිදාගනි. අඩේ මට බයයි බං. අනේ යකෝ බය වෙන්න එපා. ඔය සෙල්ලම් අත විතරයිනේ. අපි බලාගමුකෝ හෙට. කියමින් ආපහු හාන්සි වුණත් නින්දක් නම් එන්න ඉඩක් තිබුණෙම නෑ. මේ වෙන දේවලුත් එක්ක ආපහු අර වගේම අඩි සද්දයක් එළිය දිහාවෙන් ඇහෙන්න ගත්තා. ඒ එක්කම වලලු සද්දෙකුත් එනවා. ඇවිදින වාරයක් ගානේ වලලු හෙලවෙනවා. මේ මොන අප්‍රාංශයක්ද කියලා හිතුව මම එහෙමම නින්ද පැත්තකින් තියලා ඉඳගෙන වෙන සිද්ධිය අහගෙන හිටියා. දිලත් නැගිට්ටා. උඹට ඇහෙනවද බං? ඔව් මේ මටත් එළියට යන්න ඕනි. ඒ ගමම්ම මේ ඇවිදින එකවත් බලලෙමු. යමන්කෝ කියාගෙන දිලයි මමයි ගෙදරින් එළියට බැස්සා. එහෙම්මම හර සද්දය නතර වුණා. මිනිස් පුල්ලුටක්වත් නෑ. එහෙම්මම ආපහු එන්න හදද්දී ගඟ දිහාවෙන් අමුතු සද්දයක් අපිට ඇහෙන්න වුණා. ඒ හූ සද්දයක් හරියට උගුර යටින් හූ තියනවා වගේ. ඒක අහගෙන හිටපු අපි දෙන්නා කෙලින්ම ගේ දිහාවට හැරුණා. ගේ ඇතුළට යන්න. කාමරේ හිටපු අනිත් අයටත් අර හූ සද්දේ ඇහිලා තිබුණා. ටික වෙලාවක් කතා කර කර ඔය වගේ පොඩි සිද්ධිවලට පුහුණ දීගෙනම අපි නිදාගන්න වැටුනේ 4 විතර වෙද්දී. එහෙම්මම නිින්ද ගියා. ආපහු සුපුරුදු වැඩ ටික පටන් අරන්
බලවේග ටික අහක් කරලා බැඳ දාලා තීන්දු කපලා ආරක්ෂා කරලා තොවිලේ හමාර කරා. ඉතින් මේක මටයි මගේ මිත්‍රයෝ කීප දෙනෙක්ටයි මෑත් එක සිද්ධ වෙච්ච සත්‍යම සිදුවීමක්. අද්භූත දේවල් වලට සම්බන්ධුරු නිසයි මේ කතාව දාන්න හිතුවේ. අපි ඔය වැඩ කරන නිසයි ඒ බලවේග අපිට බාධා කරලා එතනින් එලව ගන්න හැදුවේ. බය කරලා එක විකාර පෙන්නලා පන්නන්න තමයි මේ දේවල් කරන්නේ. අපි එතනින් ගියා නම් ඒ වැඩේ වෙන්නේ නැහැ නෝ. කොහොමෙන් කොමාරි මේ භූමියේ වැඩ අපි ඉවත් කරලා ඉවර කරලා දැම්මා. ඒ මිනිස්සු මේ වෙද්දී ඉතා හොඳින් ජීවත් වෙනවා. අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදිලා.